පොල් හේන ඒ වගේ මොකද කුරුළු ලියලා තියෙන එක මේක කියවන්න බැරි එකක් නේ. රොෂාන්නේ රොෂාන්ද ඒකත් ලියලා තියෙන කෑල්ල කඩුවේ දුව තමයි ලියලා තියෙන තාත්තගේ හොඳයි කවුරුත් එක සාදුකාරයක් දෙන්න නැවත වරක් සාදුකාරයක් දෙන්න නැවත වරක් සාදුකාරයක් දීලා නමස්කාරය කියන ශබ්ද නගල ගාත කියන නමස්කාරය කියන ළමයි වගේ शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि यम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पाता वीरमणि सिक्खापदं समादियामि दाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरयमज्जपमादत्थाना वीरमणि सिक्खापदं समादियामि समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजस्य सुनन्तु तक्के मुक्तिदं धम्मत्वेन खालो अयं बतंका धम्मत्वेन खालो अयं बतंका धम्मत्वेन खालो अयं बतंका नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा
අද මේ නිවසේ සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ තමන්ගේ නමින් ජන්මාන්තරගත වෙච්ච E.H. රොෂාන් ඉන්දික ඒ මහත්මයා මීට අවුරුද්දකට පෙර මිය පරලෝකසින් තිබෙන්නේ. ඒ පින්වත් මහත්මයාට ස්වාමි පුරුෂයාට පියාණන්ට සහෝදරයට ඥාතිවරයට පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නයි සූදානම් වෙන්නේ. පින්වත්නි, බොහොම හොඳට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු මේ දහම් බිඳ මේ ශ්‍රවණී කරනවා නම් මේ ඇත්තන්ට තමන්ගේ ජීවිතේ සිත කය වචන තුන්දෙනෙන් වෙන්නා වූ යම් අඩුපාඩුකමක් තියෙනවා නම් ඒවෙන් නිදහස් වෙලා බොහොම යහපත් ලෙස තමන්ට ලැබිලා තියෙන මේ සන සම්පත්තිය ආධාර කරගෙන සසර බය දැකලා මේ සසරෙන් එතරවන්ට මාර්ගය හදාගන්න. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාව. හොඳට මේ අහන බණ හිතේ ධාරණය කරගන්න ඕන. ධාරණය කරගෙන ඒක නැවත නැවතත් මෙනෙහි කරන්න ඕන. උනාත ධාරේත කියන්නේ මේකයි. එහෙම නැතුව ඒ අහපු දේ අනිත් පැත්තට තමන් මෙනෙහි කරන්නේ නැත්නම් ඒකේ යහපත් පැත්ත අවබෝධ කරගන්නේ නැත්නම් ඒකෙන් තමන්ට ප්‍රතිඵලයක් නෙලා ගන්න බැහැ පින්වතුනි. සෝයක් භුක්ති විඳින්න බැහැ. සෝයක් ගෙන දෙන දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ සුවය ඔය බඹයක් පමණ ලෝකින් ලබා ගන්න සුවය. ওই සුවය තමයි බුදුහාමුදුරුවෝ අපට මතු කරගන්න කිව්වේ. ඒ නිසා ඒ සුවය ලබා ගන්න නම් නැවත නැවතත් මේ ධර්මයේ මෙනෙහි කරන්න ඕන. මේ අනුශාසනාව මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරලා තමන්ගේ ජීවිතේට මේක එකතු කරගෙන මේ යහපත් පැත්ත සුවපත් භාවයෙන් යුතුව කටයුතු කරන්න ඕන. චරාත ධම්මේ කිව්වේ ඒකයි. උනාත ධාරේත චරාත ධම්මේ. දැන් මේ නැත්තම් අදිෂ්ඨානයක් කරගන්න ඕන අපි මේ විදිහට කටයුතු කරනවා. තමාගේ ගැළවීම තියෙන්නේ තමන් ළඟයි. වෙන කාටවත් තමන්ව ගලව ගන්න බෑ. ඒ නිසා අපි කවුරුත් මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක්. මේ සංසාරේ එක්තරා නැවතුම් පොලකයි අපි සිටින්නේ. සම්මුතියට මේ P.H. රොෂාන් ඉන්දික කියන මහත්මයා මේ ඇත්තන්ගේ මේ නිවසේ හිටියා. සම්මුතියට බිරිඳක් ලැබුවා. සම්මුතියට දරුවෝ බිහි කළා. ඥාතිවරියොත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. ඒ සියලු දේවල් නිම වුණා. තමන්ගේ මේ ශරීරයේ හුස්ම රැල්ල පිටු වුණාට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ රූපය තන අග රැඳි පිනිබිඳක් හා සමානයි. ඒක මෙනෙහි කරන්න ඕන. මේ මෙනෙහි කරනවද? හිතන්න බලන්න. මේක මෙනෙහි කරනවද? නෑ නේද? අපි මෙනෙහි කරන්නේ මොනවද? මේ පංච ඉන්ද්‍රියන්ට ගන්න සියලුම දේවල් නම් මෙනෙහි කරනවා. ඇහැට දැකෙන රූපයේ ලස්සනයි කියලා ඒක ගන්නවා. නේද? සැපයක් භුක්ති විඳිනවා. කනට ඇහෙන මිහිරි ශබ්දය, අමිහිරි ශබ්දය
තුලින් සැපයක් භුක්ති විඳින්න බලනවා. සැප හොයනවා. නාසයට දැනෙන ගන්ධය තුලින් සැප හොයනවා. දිවට දැනෙන රසය තුලින් සැප හොයනවා. කයට දැනෙන පහසින් අපි හොයන්නේ සැප. මේ සැප සදාකාලිකද? මේ සැප සදාකාලික නැහැ පින්වතුනි. මේක తాවකාලික සැපයක්. සදාකාලික සැපය තමයි බුදුහාමුදුරුව අපට මතු කරගන්න කිව්වේ. ඒකට තමයි මේ ධර්මය ශ්‍රවණය කරන්න. මේ ධර්මය ශ්‍රවණය කරන්න උත්සාහ ගන්නේ කවුද? ප්‍රඥාවන්ත. ප්‍රඥාව තියෙන කෙනා. දැන් අපි ප්‍රඥාවන්තද කියලා හිතන්න ඕන මේ. තමන්ට ඇඟිල්ල දික් කරලා බලන්න ඕන. අපි ප්‍රඥාවන්තවද කටයුතු කරන්නේ අඥානවන්තවද? සිහිය පිහිටුවාගෙනද කටයුතු කරන්නේ අසිහියෙන්ද කටයුතු කරන්නේ? තමන් පිළිබඳව හොයන්න ඕන. තමන්ගේ දුර්වලකම් තමන් අඳුනගෙන එවෙන් මිදෙන්න උත්සාහයක් ගන්න ඕන. මෙන්න මේක බුදුහාමුදුරන්ගේ දේශනාව. තමාගේ ගැලවීම තියෙන්නේ තමා ළඟයි. ගැලවෙන මාවත බුදුහාමුදුරුව දේශනා කළා. ඒ දේශනා කරපු පිළිවෙත් අපි හැම ෂණය තුළම ප්‍රායෝගිකව සීමා රහිතව අනුගමනය කරන්න ඕන. එහෙම කළොත් මෙන්න මේ සදාකාලික සුවය තමන්ට මත් කරගන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරුව අපට දේශනා කළා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිට පිටුවා ගන්න. සම්මා දිට්ඨිය කියන්නේ යෝනිසෝ මනස්කාරය. සිහිය පිටුවාගෙන තමන්ගේ ඉරියව් පවත්වන්න ඕන. බැරිද මේක කරන්න? පුළුවන්. බලන්න අපට වඩා බුද්ධියෙන් හීන වෙච්ච අය නේද තිරිසංගත සත්තු. ඔය වඳුරෝ, කොටි, වලස්සු, එතකොට අලි ඇත්තු, අස්සයෝ මේ අපට වඩා බුද්ධියෙන් හීනයි. මිනිස්සයා කියන සත්‍යයට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම සත්‍යයකට බෑ පින්වතුනි. එතකොට මේ අර ත්‍රිසංගත සත්තු ඔය නයි පවා ඔය නයි නටවන අය අර නලාව පිඹිනකොට නයා ඒ අණුව නටනවා නේද? පිනේ පුප්පනවා නේද? එහෙම දෂ්ට කරනවා. එතකොට වඳුරට කිව්වොත් එහෙම අර එක එක ජවනිකාවල් රඟ දක්වන්න කියලා එයා රඟ දක්වනවා නේද? කොටි ව්‍යාග්‍රයෝ අර කියන විදියට ඒ හැම දෙයකටම නම්ශීල වෙලා ඒව කරනවා නේද? අලි ඒත් එහෙමයි. සුවයකට ගිහිල්ලා බලන්න. එතකොට ඒ මිනිස්සයා කියන සත්‍ය ඊට වඩා ඉහළයි නේද? දැන් මිනිස්ස කියන සත්‍යයට ඇයි මේක කරන්න බැරි? දැන් මේ අත්තු කිය අපිට වෙලාවක් නැහැ කියලා. ඒක නෙමෙයි කියන්න ඕන. අපේ දුර්වලකමක් කියලා කියන්න ඕන. අපි අපටම ඇඟිල්ල දික් කරලා අපි අපටම චෝදනා කරගන්න ඕන. තමන් චෝදනා කරගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක නිදහස් චින්තනයක්. මේ නිදහස් දර්ශනය, මේ චින්තනය තමන්ට ලැබිලා තියෙන මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ ආධාර කරගෙන මේ පංච ඉන්ද්‍රියන් සන සම්පත්තිය කියන්නේ මොකද්ද? පංච ඉන්ද්‍රියන්. ලෝකේ ස්වභාවය දකින්න.
මේ බඹයක් පමණ ලෝක තුලේ. මේක ලැබිලා තින්නේ එකටයි පිටුව. නමුත් අපි ඒක නෙමෙයි කරන්නේ. තණ්හාව උපද්දවන ආකාරයට වැඩ කරනවා. මොකද නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන තමයි අපි පුරුදු වෙලා සිටින්නේ. වැඩ කරන්නේ. සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් අපි පුරුදු වෙලා ආවේ ඔය ක්‍රමවේදය තුල ක්‍රියා. ඒ නිසා තමයි නිතරම පුරුද්ද ඉස්සරහට තල්ලු වෙන්නේ. පුරුද්ද තුලින් සියලුම දේවල් මම මගේ ආත්මය කියන සංකල්පය තුල ඉර වෙලා මසසින් බලලා මේ මස් ඇසින් බලන්නේ. මේකෙන් නෙමෙයි බලන්නේ. මේක මස් ඇස. දැන් මේක මස් ඇස කියන්නේ දැන් මේ ඇත්තන්ට මේ ඇස කියලා අපි සිංහලෙන් සඳහන් කළාට ඉංග්‍රීසියෙන් කියනද ඇහැ කියලා. කියන දරුවෝ. ඉංග්‍රීසියෙන් කියන්නේ වෙනත් නමක්. නේද? එතකොට භාෂාවල් 100ක් තියෙනවා නම් නම් 100ක්. මේවට කියන්නේ මොනවද? ප්‍රඥප්ති. සංස්කාර අඳුන ගන්න අපි භාවිතා කරන වචන. දැන් මේ උපාසකම්මට අම්මා කියනවා දුව. අක්ක නංගි කියනවා. නේද? නෑදෑයෝ මොකක් හරි නමක් කියන නම සඳහන් කර අඳුන ගන්න දාපු නමක්. මෙන්න මේවා අල්ලගෙන තමයි අපි මෙතෙක් කල සංසාරේ සැරසෙන්නේ. මේකට ගේ කියනවා. මේ උඩට කියනවා වහල කියලා. මේ සිංහල භාෂාවේ ව්‍යවහාර වන භාෂාව නම්. නමුත් මේ ඔක්කොම සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? ඉංගුතුනි මේ විශ්ව ධාතුවේ ඔය ඇත්තෝ පළදින ආභරණ ඔය ශරීරයට අවශ්‍ය කරන ආහාර පාන මේ ගේ දොර හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මේ ලෝකේ තියෙන සියලුම මේ පංචින්ද්‍රයන්ට ගන්න සියලුම දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ මේ විශ්ව ධාතුවේ. හිතන්න බැරිද? මේවා අවශ්‍ය වෙන්නේ මිනිස්සයා කියන සත්වයාට තමන්ගේ ජීවිතේ ගයක් අවශ්‍ය වෙනවා ගොඩ ජීවත් වෙන්න. නිවසක් එපා ඉන්නනේ. පහලක් නේද? ආහාර අවශ්‍ය වෙනවා. ඇඳුම් පැළඳුම් අවශ්‍ය වෙනවා. බෙහෙත් අවශ්‍ය වෙනවා. ඒ ගෙදරට අවශ්‍ය කරන සියලුම දේවල් අපි මේ පරිශීලනය කරන මේ සියලුම දේවල් අපේ ජීවිතේ ඒ හුස්ම රැල්ල තියෙන තාක්කල් අපට පරිභෝජනය සඳහා තමයි මේවා අපි පරිශීලනය කරන්නේ. මේ කවුද නිර්මාණය කරන්නේ? කවුද නිර්මාණය කරන්නේ? අපිමයි. මිනිස්ය වන සත්‍යයමයි. දුහාමුදුර දේශනා කරනවා මේ රූපය කියන එක හරහා තමයි මේ සියලුම දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. මොකකින්ද? මා මුලින් සඳහන් කළා නේද? සිතුවිලි කියලා. චෛතසික ධර්මයන්. චෛතසික ධර්මයන් සිතක් ගොඩ නැගුණොත් තමයි මේ ඇත්තා දැන් මේ හිතියා වෙනස් කළා ඉරියව්ව. අත් දෙක බැඳගත්තා. කකුල් දෙක නවාගෙන හිටියා. සිත පහළ වුණා. කකුලට වේදනාවක් ආවා. දිග ඇරියා. එමනේ. සිතට ආවනේ. ඒ සිතවිල්ලට අනුව තමයි ක්‍රියාත්මක. මේ හැමදිනාම එහෙමයි මාත්. මේක මෙනෙහි කරන්න තියෙනවා. මෙනෙහි කරලා බලන්න. ආහාර ටික දෙනකොට ඒකේ ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි, කයට අවශ්‍යයි. අවශ්‍යයි. නමුත් තව කයි. මෙනෙහි කළාද? නෑ නේද? නෑ නේද?
මෙනෙහි කළේ නැහැ. ඉදිරියට මෙනෙහි කරලා බලන්න. කොච්චර සෝයක් Tamanට මේ තුලින් ලබා ගන්න පුළුවන්ද කියලා. මේක තමයි නිවන් සෝය. නිවීම කියන්නේ ඔකට තමයි. වෙන කොහෙවත් නැහැ නිවන. නිවන තියෙන්නේ මේක ඇතුළෙමයි. නිවන වහගත්තේ අපිමයි. මොකක් නිසාද? තණ්හාය ජායති සෝකෝ. මොකක්ද? මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගත්තේ මෙතෙක් කල තණ්හාව උපද්දවයි. තණ්හාව තමයි උපද්දුවේ අපි මෙතෙක් කල. ඕනෝ භවිකා නන්දි රහග සහගතා සත්‍ර සත්‍රාබිනන්දනි. බුදුහාමුදුරු දේශනා කරා. මොකක් නිසාද? අර නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන ඉඳගෙන පුරුද්ද ඉස්සරහට තල්ලු වෙලා මේ හැම දෙයක්ම පරිභෝජනය කළේ මේ සියලු දේවල් සදාකාලිකයි. මම කැමති දේ මට සිදු වෙනකොට මං ඒකට සැපයි කියලා කියනවා. එහෙම නේද? මම අකමැති දේ සිදු වෙනකොට මං ඒකට දුකයි කියනවා. මේ සැප දුක ඊළඟට අදුක්කම සුඛ වේදනා. ඒ කියන්නේ සැපක් නැති දුකක් නැති. ඒකට කියනවා මදහත්. මේ තුන තමයි අපි ක්‍රියාත්මක කළේ. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඊට වඩා එහා ගිය හොඳ නිදහස් මාවතක්. මේ මාවතේ ගමන් කරන්න තමයි බුදුහාමුදුරුව අපට සඳහන් කළේ. මා මුලින් සඳහන් කළ ආකාරයට සම්මා දිට්ඨිය තුළ පිහිටුවා ගන්න. දැන් අපි මෙතෙක් කල මොකද්ද කළේ? මේ සංසාරේ ඉපදෙමින් මැරිමින් ආවේ තණ්හාව කියන එකට දාසකම් කළා. මොකක් නිසාද? මායාවේ වසඟයට අපි අහු වුණා. අපි හැම දිනාටම මායю වෙන්න. මතක තියාගන්න. එක එක හැඩතල වලින් මායю. එක එක ආකාර. මායю. මේ කුමන ආකාරයේ කුමන විදිහට ඉද ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. මම මුලින් සඳහන් කළ ආකාරයට සිහිය පිහිටුවා ගන්න. මොකද මාරයට ඕන එයාගේ තොණ්ඩුවට හසු කරගෙන ග්‍රහණයට හසු කරගෙන කූඩු වලට සල්ලු කරන. මොන කූඩුද? දැන් මේ මනුස්ස කූඩුවක් නේ. තිරිසන් කූඩු, බලු කූඩු, නේද? පූස් කූඩු, නයි කූඩු, ඔය කූඩු. ඔය තැන්වල අපි හිටියා අපි. කිමුල් කූඩු, කපුටු කූඩු, ඔය කූඩු තමයි. හිතන්න එපා මිනිස්සු වෙලාම අපි උප්පත්තිය ලැබමින් යනවා කියලා. සංසාරේ හරිම බයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කන්න කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නෝ වගේ මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්ති ලැබෙනවා. ඒ වගේම තමයි සන සම්පත්තිය ලබන්නේ. බොහොම පින් කරලා තියෙනවා. මේ අත ගොඩක් පින් කරලා තියෙනවා. බොහොම පින් කරලා. අද බලන්න පින්වතුනි, ඒ වගේම මිනිස්සු ඉන්නවා නේද? අංග විකල භාවයට පත් වෙච්ච අය. ඇස් පේන්නේ නැති අය. කන් ඇහෙන්නේ නැති අය. කතා කරන්න බැරි අය. ඔය ආත්මවල මිනිස්සු හැටියට අපිත් ඉපදුණා. ඔය වගේ මිනිස්සු. අපි දැන් ඉන්නේ ඊට වඩා ඉහළ තැන. මේ ඉහළ තැනෙන් අපි ඉහළටම යනවද? එහෙමත් නැත්නම් පහළට වැටෙනවද කියන තීරණේ කාසතුද තියෙන්නේ? තමන් සතුවයි. නිදහස් චින්තනය. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව අපි අපතේ අරින්න හොඳ නැහැ. ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව අපට දේශනා කළ තියෙන ගිහි අය හැටියට නිති පන්සිල්, පොහොය, අටසිල්, පංචශීල ශික්ෂාපද හරියාකාර ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂාව හරියාකාර ප්‍රායෝගිකව අර වචෙන්ද සීමා කරන්නේ වචෙන්ද සීමා කරන එක. පංචශීලේ සමාදන් වෙන්නේ
වචනෙට විතරයි. එහෙම නෙමෙයි. ඒ ශික්ෂාපද පහ තමන් හැම ක්ෂණය තුළම හැම මොහොතකදීම තමන් ආරක්ෂා කරන්න ඕන පිටුතුනි. පංචශීල ශික්ෂාපද. තමන්ට ඒ ශික්ෂාපද පහ තුලින් ඒක හරියාකාර අනුගමනය කරනවා නම් බුදුහාමුදුරු දේශනා කරනවා ඕවාන් මාර්ගඵල ලබන්න පුළුවන්. එක කඩීමක් පසු කරන්න පුළුවන්. ගැඹුරුම කඩීම, දරුණුම අමාරුම එක. ටිකක් අපහසුයි කියලා මේ ඇත්තට දැනෙන්න පුළුවන්. නමුත් ඒ වුණාට පින්වතුනි අපහසු නෑ. ඔය බම්බයක් පමනෝකට හැමදාම අපි කන්න දෙනවා. එක දවසක් කන්න දෙන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ නේද? එක වේලක් පුළුවන් වෙයි බොහොම අමාරුයි. ඊළඟ දවසේ එන්ජින් එක දුවන්නේ නැහැ. ඇඟට පණ නැහැ. නේද? වැඩක් බලක් කරගන්න බෑ. ඇයි? කාමති. එන්ජින් එක දුවන්න විදිහක් නැහැ. ඒක හැමදාම කරන්න ඕන. අන්න එහෙම ඒ විදියට ඔකට කවනවා, පොවනවා, නාවනවා, අන්දවනවා. කරන්නේ නැද්ද? කරනවා නේද? ඔය කරන දේ තුලින් Tamanට දකින්න බැයිද මේ ශරීරයේ තියෙන අසාර භාවය? බැරිද? පුළුවන් නේද? මෙනෙහි කළාද? නෑ නේද? මෙතන නේද අපට වැරදුනේ පින්වතුනි. මේකට කාගෙන්වත් අවසර ගන්න ඕනද? විලාවක් අවශ්‍යද? නෑ පින්වතුනි. හැම ඉරියව්වකදීම තමන් කරන ක්‍රියාව තමන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු කරන ගෘහණියක් එච්චම් කොච්චර රාශියක් තියෙනවද වැඩ? ඒ හැම ක්‍රියාවක්ම සිහිය පිහිටුවාගෙන සිද්ධ කරන්න. සිහිය පිහිටුවාගෙන සිද්ධ කරනකොට ඒ කරන වැඩේ බොහොම හොඳට ප්‍රභාස්වර විදිහට කරන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගේ හිතට එන්න පුළුවන් යම් ලාමක සිතුවිලි. ලාමක කියන්නේ මොනවද? අකුසල් මූලය. ලාමක කියන්නේ අකුසල් මූලය. සංසාරේ දික් කරන අකුසල්. ලෝභය ඉන්න පුළුවන්. අර තණ්හාව කියන එක අපි පුරුදු වෙලානේ ආවේ. තණ්හාවට දාසකම් කළානේ මෙතෙක්. මොකද නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැනනේ අපි හිටියේ. පුරුද්ද ඉස්සරහට තල්ලු කරලා අපි අපේ කැමැති දේවල් අපට හොඳින් හෝ නරකින් අපි ගන්න උත්සාහ ගන්න. එහෙම නේද? අපි උත්සාහ ගන්න. ඒක වැරද්ද තේරෙන්නේ නැහැ ඒ වෙලාවට. Tamante අකපති දේවල් සිද්ධ වෙනකොට, Tamante පාඩු වෙනකොට, Tamante නොඑක් ආකාරයේ පීඩාවලට අන්න Tamange මේකේ ප්‍රාණේ ඝාතනය වෙනවා. එන්න. Tamange ප්‍රාණේ ඝාතනය වෙන තරහ ගියම කොහොමද? දැන් මේ අය කියනවනේ දරුවන්ට මාව යක්ෂයා ආරූඪ කරගන්න එපා. අන්න යක්ෂයා. කියනව නේද? යක්ෂයා ආරූඪ කරගන්න එපා. මොකද යක්ෂ කූඩු අපි ළඟ තිබුණා මේ ඉස්සෙල්ලා. සංසාරේ යක්ෂ ආත්මවල ඉපදුණා අපි. මේ තිරිසන් ලෝකේ හැම තිරිසන් ආත්මිකම මේ දේශනා කරන මා ඇතුළු මේ ඇතුළු ඉපදුණා. එච්චරම සසර බයයි. പ്രേත ලෝකේ අපි ඉපදුණා. പ്രേත කොට්ටාස තියෙන 36ක්. ඒ හැම പ്രേත කොට්ටාසෙම අපි ඉපදුණා. ඒ වගේම නිරේ තියෙනවා අපායවල 138ක්. ඔය හැම අපායකම අපි ඉපදුණා. ඒ මොකද? පින්වතුනි අපි මේ සංසාරේ කල්ප 100,000 ගණන් ඉපදෙමින් මැරෙමින් එන ගමන. ඔය තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල, අසුර ලෝකවල නිරයේ හැබැයි දිව්‍ය ලෝකෙත් ඉපදුණා. දිව්‍යගොල්ලොත් වෙලා ඉපදුණා. මිනිස්සයා කියන සත්‍යය තමයි දිව්‍ය ලෝකෙ ඉපදින්නේ. චාතුම් මහා රාජකීය තාවතින්සේ යාමේ තුසිසේ නිර්මාණ රතිය මේ හයේම අපි ඉපදෙන්නේ. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒවත් ඉපදුණා. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. නාව සංඥා, නේ සංඥා, ආකාසායං ඡායතන, විඥානං ඡායතන. නමුත් බුදුහාමුදුරු දේශනා කළේ ඔතන නෙමෙයි නිවන. නිවන කියන එක
තියෙන්නේ ඊට එහා ගිය තැනක. මතු කරගන්න ඕන තමන්මයි තමන්ගේ සම්බුද්ධියෙන් මාවත පෙන්නලා දෙනවා. ඒ මාවතේ ගමන් කරන්න පුළුවන්. මේක අනකිරීමකුත් නැහැ, බලකිරීමකුත් නැහැ. මේක නිදහස් චින්තනයක්. බලන්න මෙච්චර නිදහස් චින්තනයක් අපිට තියෙන්නේ නේද? එහි පක්ෂිකෝ එව බලව ඕපනයිකෝ විවෘතයෝනම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ගේම සම්බුද්ධිය මේක තියෙන එකටයි. ප්‍රඥාව අවදි කරගෙන මේක තමන් දැක්කොත් විකෘති විඥාණයෙන් බැහැර වෙලා නැවත විඥාණයකට බැසගන්නේ තත්ත්වයට තමන්ටපත් වෙන්න පුළුවන්. මේ විඥාණය කියන්නේ මොකද්ද? නැවත භවයක්. හිතන්න එපා මනුස්ස භවයක් කියලා. මොකද අපි පුරුදු වෙලා තියෙන හැමතිස්සෙම සංසාරේ ආපු අර ආත්මවල ඉපදිච්ච දේවල් තමයි ඉස්සරහට තල්ලු කරමින් ඒවට සාපේක්ෂව අපේ ගති ලක්ෂණ ක්‍රියාත්මක වෙලා අර නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පය තුළ හිර වෙලා තණ්හාව කියන එකට දාසකම් කරමින් අපි ආවේ. දැන් මේකෙන් මේ අත්තු මොකද කරන්න ඕන? මේක දිගටම කරගෙන යනවද නැත්නම් මේකෙන් බැහැර වෙනවද? තීරණය ඔයත් සතුයි. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරේ මදමාවත. මචිමා ප්‍රතිපදා තුල ක්‍රියාත්මක වෙන්න ඇහෙන් රූප බලන්න. අනිත්‍යයි කියලා මෙනෙහි කරා. අනිත්‍ය නැද්ද? දැන් මේ ඇත්තන්ට මෙනෙහි වෙන්න ඕන අනිත්‍යයි කියලා. මම මේ ඇත්තන්ට සඳහන් කළානේ. මේකට කෑම දෙනකොට ඒක ඒ රසය తాවකාලිකයි. ඒ සුවඳ తాවකාලිකයි. ඒ උණුහුම తాවකාලිකයි. ඒ ප්‍රියමනාප භාවය తాවකාලිකයි. තමන් මෙනෙහි කරනවා. මෙනෙහි කරලා තමයි අර ආහාර ටික දෙන්නේ. හැබැයි මේක නුපුරුදු දෙයක් වෙන්න පුළුවන් මේ ඇත්තට. එහෙම කරලා නැත්තම්. නමුත් මේක දිගටම මේ ධර්ම ඖෂධයේ මේ ප්‍රායෝගිකව මේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙනවා නම් මේක තමයි තමන්ගේ සැනසීම. මේක තමයි තමන්ගේ සුවය. මේ සුවය භුක්ති විඳින්න තමයි හැම කෙනත් එක්කම තමන් සම්බන්ධ කරනවා. මැදුම් මාවත මැද පිළිවෙත අනුගමනය කරේ මච්චිමා ප්‍රතිපදාව. එහෙම කටයුතු කරන බුදුහාමුදුර දේශනා කරන්නේ දැන් මෙතෙක් කල් අපි තණ්හාය ජායති ශෝක කළා. අපේ දේවල් නැති වෙනකොට නේද? කලහ කරගත්තා. එහෙම නේද? දැන් මේ ඇත්තන්ගේ අකමැති දේවල් සිද්ධ වෙනකොට තමට තරහ යනවා. කැමැති දේ දැන් මේ පින්වත් PH රොෂාන් ඉන්දික මහත්මයා නැති වුණා. ශෝක කළේ නැද්ද? පපුවට ගහගත්තේ නැද්ද? කැම ටික කනකොට මෙනෙහි වුන්නේ නැද්ද? මෙනෙහි වෙන දැනුත් මේ මොහොතේ මෙනෙහි වෙනවා. එයා කියපු දේවල්, එයා හැසිරිච්ච ආකාරය මේ ඔක්කොම තැටිය දෙනවා ඇදලා. මේක එක් ක්ෂණයකින් දෙනවා. එච්චරට ප්‍රබලයි මේ විඥානය කියන එක. මේ ගබඩාවේ තියෙනවා. එනිසා බුදුහාමුදුරු දේශනා කරේ මේ ගබඩාවේ තියෙන මේකේ තියෙන ඔක්කොම අයින් කරන්න. ඉස් කරගන්න මේක. මේකේ තියෙනවා ලෝභ පොට්ටනිය. අර තණ්හාවට දාසකම් කරලා ගෙනාවු පොට්ටනිය. ඒ වගේම තමන් අකමැති දේවල් සිද්ධ වෙලා කලහ කරලා වාද කරලා ශෝක කරලා පරිදේව කරලා තමන්ගේ ඒ රැස් කරගත් අකුසල් මූලෙන් ද්වේෂ මේ පොට්ටනියක් තියෙනවා. කොපමණ තියනද කියලා කියන්න බෑ. මේ එක එක්කෙනාගේ එක එක ආකාරයෙන් තමයි තියෙන්නේ. එක එක්කෙනාට එක එක ආකාරයෙන් අකුසල් තියෙන්නේ. කොච්චර ප්‍රමාණයක් තියනවද කියලා කියන්න අමාරුයි. සමහර අයට 5% තියෙන්න පුළුවන්. අර විසාකාව වගේ. විසාකාව කියන්නේ කවුද? විසාකාව කියන්නේ අවුරුදු 7යි වයස. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළා. මේ ධහම මේ ප්‍රායෝගික ධර්ම දේශන. මේ ධහම. මේක තමයි බුදුහාඳුරගේ ධර්ම. මොකද උනේ විසාකාවට? මොකද උනේ පුතේ? සෝවාන් වුණා නේද? බලන්න. සංසාරේ මේ ප්‍රායෝගික ධහම තුල ක්‍රියාත්මක වුණා. මෙන්න මේක නිසා තමයි මේ ඇත්තන්ට මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න කියන්නේ. මර බියක් කියන එකක් එන්නේ නැහැ.
මරණයට ඕන වෙලාවක මුහුණ දෙන්න පුළුවන්. දැන් අද සමාජයේ ගොඩක් බොහෝ පිරිස් මේ යන්නේ මොකක් නිසාද? ලෙඩ වෙනකොට බයයි මැරෙයි කියලා. ඇයි? ඒක මෙනෙහි කරලා නැහැ. අපි ලෙඩ වෙනවා කියන මෙනෙහි කරලා නැහැ. නේද? જાතියක් හැටියට ඉපදුනා නම් ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙන්නේ නැත්නම් ඒක තමන්ගේ බඹයක් පමණ ලෝකෙ තුලින්ම තමන්ට දකින්න බැරිද? පුළුවන් පින්වතුනි. නේද? වයසට යනවා. දැන් මේ බිලිඳු වයසේ හිටපු කෙනා නේද මේ දැන් ඉන්නේ. මේ ඔක්කොම අර කොණ්ඩේ ඉදිලා, හැම රැලි වැටිලා. දැස් පේන්නේ අතපය වකුටු වෙලා ඇවිද ගන්න බෑ. වයසට ගිහින් ඊළඟට ලෙඩ වෙනවා. කොයි මොහොතේ ලෙඩ වෙනවද කියලා කියන්න පුළුවන්ද? මේක මෙනෙහි කරන්න තියෙනවා. කොයි මොහොතේ જાතියක් ඇතිවුණා නම් අපි ජරාවටපත් වෙනවා. අපි ලෙඩ වෙනවා. මේක මෙනෙහි කරනකොට රෝග පීඩාවල් ආවත් තමන් බය නැහැ. ඇයි? මේක පොදු ධර්මතාවය. මට පමණක් නොවේයි. මේ ලෝකේ හැම සත්ත්ව ප්‍රජාවන්ටම පොදු ධර්මතාවයක්. මේ ඇහැට පෙනෙන සියලු සත්‍යයන්ටම මේ රෝගකාරකයන් තියෙනවා. මේක අවබෝධ කරගන්නේ මිනිස්සයා කියන සත්‍යය. අර සත්තුන්ට බෑ ඒක අවබෝධ කරගන්න. ඒගොල්ලන්ට අපි තරම් බුද්ධිය නැහැ. නේද? මේක පුංචි දරුවගේ ඉඳලා මව් කුසේ බිහි වෙච්ච කලලේ ඉඳලා වයසට යන තාක්කල් මේ ලෙඩවීම සිද්ධ වෙනවා. මැරීම සිද්ධ වෙනවා. මෙනෙහි කරන්න බැරිද? හරිම ලෙහෙසිනේ. ලෙහෙසි නැද්ද? දැන් කලලයක් හැරෙට බිහි වෙච්ච කලලේ නේද? බිලෙන්දෙක් බවට පත් වෙන්නේ. එහෙම නේද? දැන් මේ මව්වරුනේ මෙතන ඉන්නේ. නේද? මව් පදවිය ලැබපු ගායතන් ගොඩක් මෙහෙ ඉන්නේ. මෙතන ඉන්නේ. බණ අහන්න. සමහර වෙලාවට ඒ කලලේ දින 7න් සති 2න් විනාශ වෙන්න පුළුවන්. අපි කියන්නේ නැති වුණා කියලා නේ. එහෙම නේද? සමහර වෙලාවට මාස 6න්. එතකොට බලන්න පින්වතුනි උපතයි මරණය දෙකම එකට නේද ගේන්නේ. මේක මෙනෙහි කරන්න බෑ. උපත එකම මරණය. නිකන් පොඩ්ඩක් මේ පැත්ත අවබෝධයෙන්ම දකින්න උත්සාහයක් ගන්න පින්වතුනි. අනවශ්‍ය දේවල්ට තමන්ගේ කාලෙ මිඩංගු කරන්න නැතුව මේ වගේ යහපත් දෙයකට හිත යොමු කරන්න. සුවපත් වෙන්න. සුවයක් ලබන්න. බාහිරින් ලබන මේ පංචේන්ද්‍රයන් ගන්න සියලුම දේවල් තාවකාලිකයි පින්වතුනි. සදාකාලික නැහැ. ඒ හැම දෙයක් කෙලවරම දුකකින් අවසන් වෙනවා. නමුත් මේ අවබෝධය ලබාගෙන තමන්ට මේ තමන්ගේම සම්බුද්ධියෙන් මේ ප්‍රඥාව අවදි කරගෙන තමන් කටයුතු කරලා මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා නම් මේක තමයි සදාකාලික සුවය. නිවන් සුවය. දැක දැක නිවි නිවි යන්න පුළුවන්. දැක දැක නිවෙන ප්‍රතිපදාවක් බුදුහාමුදුරෝ දේශනා කරේ. රත් වෙන ප්‍රතිපදාවක් නෙමෙයි. ඒ නිසා දැක දැක නිවෙන්න නම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක. අන්න එතකොට තණ්හාය ජායති සෝකෝ කියන තැනින් නිදහස් වෙනවා. ශෝක කරන්නේ දැන් අශෝකම් විරජංකේම. ඇයි? යථාර්ථය තමන්ගේම සම්බුද්ධියෙන් අවබෝධ වෙනකොට ශෝක කරන්න දෙයක් නැහැ. මේ සියලු දේවල් මම එනකොට අරන් ආවෙන්නේ නැහැ. අරන් ආව දෙයක් මොනවද? කුසල් අකුසල්. වෙන මොනවාක්වත් අරන් ආව. එනකොට ආවේ අඬාගෙන. නේද? අපි කවුරුත් එහෙමයි. සම්මුතියට දෙමව්පියන් හැටියට කිඳා වෙලා බාර ගන්නවා. නේද? සම්මුතියට ඥාතින් එක ටික බිලිඳු වයස, ළමා වයස, තරුණ වයස ওই විදිහට අර මැරීම සිද්ධ වෙලා මේකත් මෙනෙහි කරන්න ඕන. මරණානුස්සති භාවනාව මේක. මේ මරණානුස්සති භාවනාව. උපන්දිනී කියලා කියන්නේ මොකද්ද?
සම්මුතියට උපන් දෙයක්. නමුත් පරමාර්ථ පැත්තෙන් මරණය කරලා වුණා. එහෙම නේද? එහෙම කරන කෙනා මොනවද කරන්නේ? වාන්තරං කුසල් දහම් කරනවා. පංචශීල ශික්ෂා පද්ම ආරක්ෂා කරනවා. දන් පෙන් දෙනවා. භාවනා කරනවා. හැම ඉරියව්වකදීම තමන්ගේ සිත කය වචන තුන් දෙනෙන් වෙන්නා වූ සියලුම දේවල් අධ්‍යයනය කරමි, විමර්ශනය කරමි. අකුසල් මූලයන්ගෙන් පැහැර වෙලා කුසල් මූලයන්ම සිද්ධ කරන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා. කෙලෙස් තවන වීරියෙන් සිටිනවා. සතර ඉරියව්වකදීම තමන් කමඨහනක් කර අදුම තරමින් ඉතිපිසෝ ගාථාව හරි මෙනෙහි කරලා බලන්න තියෙනවා. හැබැයි ඒක ප්‍රායෝගිකව කරන්න ඕන, හදවතින්ම කරන්න ඕන කියන්නේ. බස් එකේ ගියත් ওই පිළිවෙත අනුගමනය කරලා බස් එකේ ගියත් තමන්ගේ ඇහැට රූප එනවා. ලස්සන රූප එනවා. නමුත් ඒක තමන්ට ගෝචර වෙන්නේ නැහැ. මෙතෙක් කල අපි ගෝචර කරගත්තෝවා. ඇයි ඒ? ඒව ඔක්කොම නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අපි සැපහෙව්ව ඒ වගේ. එහෙම නේද? දැන් අපි ඒවා ඒකත් ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා. ලස්සන තමයි. මේකත් ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වෙටපත් වෙනවා කියලා අවබෝධය ලැබෙනකොට අරකට තමන් ආශාවක් ඇති වෙයිද? කාමුක හැඟීමක් ඇති වෙයිද? ඔන්න කාමුක හැඟීම කියන්නේ මොකද්ද? තණ්හාව. රූපයට ආශා කරා කියන්නේ තණ්හාව. කාමී පැද්දුවා. මේ ආකාරයෙන් තමයි මේ පංච ඉන්ද්‍රියන්ම අපි මෙතෙක් කල් අපි සංසාරේ එන්න මාර්ගය හදාගත්තේ. මෙන්න මේක නිසා. දැන් අපි මේක වෙනස් කරන්න ඕන. මේ වෙනස් කරන මාවත තමයි මේ බුදුහාමුදුරන්ගේ දේශනාව තුළින් මේ ඇත්තන්ට පෙන්වලා තියෙන්නේ. මේක ක්‍රියාත්මක කරනකොට තණ්හාය ජායති බය කියන එකෙන් නැතින බයෝ. බයක් ඇති වෙන්නේ නැහැ. ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි? යථාර්ථය තමන්ගේම සම්බුද්ධියෙන් අවබෝධ කරගන්න. ඒ අවබෝධය ලැබෙන්න කොහොමද වෙන්නේ? උස්සෝයක් ලබනවා කියන්නේ. සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවාගෙන නිතරම කටයුතු කරන සිහිය පිහිටුවන යෝනිසෝ මානසිකාරය. සත්පුරුෂ සංසේවිනේ දැන් ඉන්නේ. මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා තමයි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපි මෙතෙක් කල් හිටියේ අසත්පුරුෂ සංසේවිනේ. අවිද්‍යාව කියන ඕගෙට අහු වුණා. අවිද්‍යාව ඕගෙට අහු වෙලා අපි සංසාරේ සැරිසරුවා. අපි කැමති දේ නැති වෙනකොට අපි ඒකට ඕක කළා, කලහ කරා, වාද කරා, දඬු මුගුරු අතට ගත්තා. අර යක්ෂ ගති, പ്രേත ගති, තිරිසන් ගති, එක ගති ලක්ෂණ අපි සංසාරේ ওই කූඩුවල හිටියා. ඔය තිරිසන් කූඩුවල ඕවා අපිට නැවත නැවතත් එන්න ගත්තා. දැන් අපි ඔය හැම දෙයකම තියෙන බය දකින්න බැරිද? පුළුවන් නේද? ඕකේ බය ආදීනවේ දැකලා ඕකෙන් නිදහස් වෙලා ආධ්‍යාත්මික සුවය ලැබෙන ආකාරයට දැන් අපි කටයුතු කරනවා. අන්න එතකොට ආමුරු දේශනා කරනවා තණ්හාය විප්පමුත්තෝසි. තණ්හාය කියන එක ශේකරා අශෝකං විරජං කේමං කියන්නේ ඔකට තමයි. රතියක් නැහැ දැන් අපි ළඟ. දැන් මේ යතන මම මේ මාවත පෙන්වලා දෙන්නේ. මේක නැවතත් ආවර්ජනය කරන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා නම් මේ දේශනා කරපු ධර්මයේ මුල සිට අග දක්වා තමගේ සම්බුද්ධියෙන් එකපාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, තුන් පාරක් නෙමෙයි, නැවතත් ආවර්ජනය කරනවා නම් මේකෙන් ලැබෙන සැනසීම මේ කිසිම දෙයකින් ගන්න බෑ. මේ ලෝකේ තියෙන සියලුම දේවල්, භෞතික සම්පත්, රන් රෙදි, මුතු මැණික්, යාන වාහන, මේ ගෙවල් දොරවල්, සියලුම දේවල් පින්වතුනි ජලයෙන් විනාශ වෙන්නේ නැද්ද? වෙන්නේ නැද්ද? වෙනව නේද? මෙනෙහි කළාද? නෑ නේද? ගින්නෙන් විනාශ වෙන්නේ නැද්ද? රජුන්ට ගන්න බැරිද? රාජසන්තක කරන්න පුළුවන්. සොරුන්ට ගන්නත් පුළුවන්.
නමුත් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා ලබා ගන්න මේ සැපය සදාකාලිකයි පින්වතුනි. මේක තමයි තමන්ගේ කල්යාණ මිත්‍රයා. අනිත් සියලු කෙනා දැන් අපිට කල්යාණ මිත්‍රයෙක් මෙන්න මෙයා තමයි ඉන්නේ. මතක තියාගන්න. දරුව සම්මුතියට හිටියට දරුවන්ට පුළුවන් ද අපේ ලෙඩ රෝග ටික ගන්න? පුළුවන්ද? අපට හැදෙන ලෙඩ ගන්න පුළුවන්ද දරුවන්ට? අපට තියෙන ප්‍රශ්න දරුවන්ට ගන්න පුළුවන්ද? අපේ මරණය තවත් කෙනෙකුට ගන්න පුළුවන්ද? ඒ මරණය අධිකාරිය අපිමයි. පොදුවේ හිතන්න ඕන බලන්න. නේද? අපි වයසට යන එක ගන්න පුළුවන්ද? නතර කරන්න පුළුවන්ද? මෙනෙහි කරන්න බලන්න පින්වතුනි. මේක මෙනෙහි කරන්න අර මණිකක් උපදාන්න මණික ප්‍රභාස්වර වෙන වගේ දීප්තිපත් වෙන වගේ තමන්ගේ අවබෝධය ලැබෙන්න තමන් මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය දකින්න පින්වතුනි. දැක නිවි යන ගමනකට යනවා. අන්න එක තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. තණ්හාය ජායති සෝකෝ කියන තත්ත්වයෙන් නිදහස් වෙලා, තණ්හාය ජායතෝ වයං ඒකෙන් නිදහස් වෙලා, තණ්හාය විප්පමුක්තෝසි ඒකේ තණ්හාවක් ඇති නොවෙන ආකාරයට තමන් දැන් උත්සාහයක් ගන්නවා, කෙලස් තවන වීරියෙන් ඉන්නවා, චිත්ත ඒකාග්‍රතාවයේ තියෙනවා, සිත කය වචන තුන්දර ධම්මානු ධම්මපටිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න හැම මොහොතකදීම සීමා රහිතව උත්සාහයක් ගන්නවා. බුදුහාඳුර දේශනා කරන නත්ති සෝකෝ සුඛෝ ධනයක් බයක් නෙමෙයි ධනයක් ලැබෙන්නේ. ඔන්න ඔය ධනය තමයි මම මේ දිස්සල සඳහන් කරන්නේ. මේක තමයි සැපය. මේ කල්යාණ මිත්‍රයා කියන්නේ මෙන්න මේ සැපය කවදා හෝ දවසක තමන්ට නිවන් අවබෝධ කර ගන්නකොට තමන්ගේ ආධාරිකට ඉන්නේ මේ ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙලා ලබන මේ නිවන් සැපයට මේ ප්‍රතිපatti තමයි තමන්ට ආධාර. මේක මෙනෙහි කරන්න ඕන මේ ඇත්ත. මේම මෙනෙහි කරලා කටයුතු කරනකොට බුදුහාමුදුරු දේශනා කරනවා තමන් බුදුහාමුදුරන්ගේ සරණ ගිය ශ්‍රාවකෙක් කියලා. යෝ ධම්මං පස්සති සමං පස්සති. යමෙක් ධර්මයේ දකිනා ඒ මා දකි. ධර්මය කියලා කියන්නේ වෙන මොකක්වත් නොවේ පින්වතුනි. මේ චෛතසික ධර්මයන් ලෝභ චෛතසික ධර්මයක් වෙන්න පුළුවන්. ද්වේෂ චෛතසික ධර්මයක් වෙන්න පුළුවන්. මසස ක්‍රියාත්මක වෙන බොහොම සූක්ෂම ලෙස බොහොම වක්‍රව තමන්ගේ මේ මනස ව්‍යාකූල කරන්න. මනසේ යම්කිසි ආතතියක් ඇති කරන්න. පීඩාවක් එක පැත්තකට තල්ලු කරන්න. හැම මොහොතකදීම අර මාර්ය අපිත් එක්ක ඉන්නවා. අඩු අමෝරව ගත්ත වදකයෝ. වදකයන්ට අහු වෙන නම් එපා. වදක බන්ධනේ අපි කවුරුත් ඉන්නේ නිවන් අවබෝධ කරගන්න තාක්කල්. මේ අසේ කාමයේ සකස් වෙන්නේ කියලා මොකද්ද? මේකෙට ඉන්නවා අර මාරයාගේ වසඟේ ඇහැතියේ. මේ කනට ඇහෙන ශබ්ද කියන්නේ මේකේ තියෙන මාරයාගේ වසඟේ. මේ නාසයට දැනෙන ගන්ධේ ඒ මාරයාගේ වසඟේ. දිවට දැනෙන රසය, කයට දැනෙන පහස වසඟ කරගන්න බලන මේ පංචේන්ද්‍රියන් ක්‍රියාත්මක කරලා. මෙතන තමන් සිහිය පිහිටුවාගෙන තමන්ගේ අවබෝධය වැඩි වෙන ආකාරයට ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒක තමයි බුදුහාඳුරන්ගේ දේශනාව. ඒ පිළිවෙත අනුගමනය කරන කෙනාට තමයි බුදුහාඳුර දේශනා කරන්නේ සසර කතරින් එතර වෙන්න පුළුවන් කියලා. දැන් සසර කතරින් එතර වන්න නම් බුදුහාඳුර දේශනා කළේ අපි සංසාරේ මේ සැරිසරන්න හේතුව තමයි පංච නීවරණට බුදුරවන. නීවරණ පහක් තියෙනවා. මොකද්ද නීවරණ? කාමච්ඡන්දය, කාමෙට තියෙන කැමැත්ත. මම මුලින් සඳහන් කළේ ඇස පිළිබඳව දැන් Taman දන්නවා. ඇස කියන්නේ අපට අඳුන ගැනීමට දාපු නම. මේ හිසේ සිට පාදාන්තය දක්වා මේ සියලුම කොටස් අපි එකින් එක අපේම අවබෝධයෙන් අයින් කරන්න බල. කේසා ලෝමා නඛා දන්තා තතෝ මංචං නහාරෝ අට්ටි මිච්ඡා වක්ඛං අදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පා
පංච ගුණ උදරියං හරිසං කිලෝ මොකං පිහකම් පප්පාසං මේවා මුත්තං මත්තලුංග මේ ඔක්කොම පින්වතුනි තමන් එකින් එක මෙනෙහි කරාම අර සිත කියන එකක් නැහැ පින්වතුනි. මේ කොටස් 32කින් එකතුවෙන් තමයි මේ සිතක් කියන එකක් උපදින්නේ. මේක අඩපතක ලේ ධාතුවකින් උපදින එකක්. මේකේ අහවල් හැඩයක් කියලා කියන්න බෑ පින්වතුනි. ඒ නිසා මේ අවබෝධය මේ ඇත්තන්ට ලැබෙනවා නම් මේ සිත කියන්නේ විඥාණයට ගෝචර වෙන එක. සිතයි විඥානය එකටම වැඩ කරනවා. සිත ඉපැද්දුවොත් එතන විඥානය තියෙනවා. ඒකයි බුදුහාමුදුරු දේශනා කරේ ඇහැට රූප පේනකොට චක්කු විඥානය සකස් වෙනවා කියලා කියන්නේ. කනට ශබ්ද ඇහෙනකොට සෝත විඥානය. නාසයට ගන්ධය දැනෙනකොට ගාන විඥානය. දිවට රසය දැනෙනකොට දිවහා විඥානය. කයට පහස දැනෙනකොට කාය විඥානය. මෙන්න මේක. මේ විඥානේ තියෙනවා. නමුත් මේක අපි උපාදාන කරගන්නේ නැහැ. උපාදානයක් නැත්තම් නැවත භවයක් නැහැ. ඇයි? ඒකට ඇලුනොත් තමයි හැට දකින්න රූපෙට අපි ඇලුනොත් තමයි කාමුක හැඟීමක් ඇති කරගත්තොත් අප්‍රිය අමනාප කෙනෙක් දිහා අපි දැකලා ද්වේෂයක් අතගත්තොත් ඇති කරගත්තොත් තමයි අපි නැවත භවයකට යන්නේ. කැමැත්ත අකමැත්ත. මේ කැමැත්ත අකමැත්ත සුඛ වේදනා දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා මේ තුනින්ම නිදහස් වෙලා මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන ලෝක ස්වභාවය බාහිරේ මේ බාහිරේ තියෙන සියලුම දේවල් අපට අපේ අවබෝධය වැඩි දියුණු කරගන්න ලොකු ආධාරකයක්. මේ බාහිරේ සියලුම දේවල් සවිඥානික මේ හැමදේනම දැන් මේ කෙනෙක් අපට බයිනවා. බයින්න කෙනෙක් හිතිය නිසානේ අපිට අපේ හිත දකින්න පුළුවන්කම ලැබුණේ. එහෙම නේද? ඒක අපි හිතියේ කොහොමද? මසසින්ද? නෑ, නැනසි. එයා බනිනකොට මගේ හිතට දැනෙන්නේ මොකද්ද කියලා මට දන්න. බලාගන්න එයා මට ආදාහයක් කළා. එයා මට උදව්වක් කළේ. එහෙම නේද? ඒක අපි හිතුවේ මසසින් නෑ, නැනසි. කෙනෙක් අපට හොඳ කියනවා. එතෙන්දිත් බලනවා අපේ හිත උද්දාමයටපත් වෙනවා. ඒ කෙරේ හිතේ අපි මාන්නයක් ඇති කරගන්න. මොකද මාන්නයක් කියන එක එක ආකාරයෙන් එනවා. යක්ෂයා තමයි අරයට වැහෙන්නේ. වැහිලා යාගෙන් හොඳ ප්‍රතිචාරයක් අපට ලැබෙනවා. මොකද අපි ඔයාට තොණ්ඩුවට හසු කරගන්න බර මාරයන්ට තමන්ගේ දරුවගෙන් හරි තමන්ගේ ස්වාම්පුරුෂයෙක්ගෙන් හරි තවත් කෙනෙකුගෙන් හරි එක්ක හොඳක් එක්ක නරකක් මොන ආකාරයෙන් හරි අපිව ඒ කෙනා ලව්ව අපේ මනස ව්‍යාකූල කරන්න එහෙම නැත්නම් මනසේ අර තණ්හාව කියන එක උපද්දවන්න මේ දෙකට ගොදුරු කරගන්න බන බොහොම සියුම්ව වක්‍රව මේක Taman දකින්න පුළුවන්කම ලැබෙන්නේ සම්මා දිට්ඨිය තුල හිටියොත් පමණයි. එහෙම හිටියොත් Taman හැම ක්ෂණය තුළම මේ හැම දෙයකම තියෙන සන භංගුත්වය දකින්න. සන සම්පත්තිය තුළ Taman ඉන්නේ. ක්ෂණයක් පාසා මේ පංචේන්ද්‍රියන් හරහා ගන්න මේ සියලුම දේවල් අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණට යටයි කියලා මේ ලෝක ස්වභාවය අවබෝධ කරගෙන මේ බාහිර ලෝකෙත් අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණට යටයි මේ බඹයක් පමණ මේකත් මේ ලෝකේ තියෙන සියලුම භෞතික වස්තු රූප ඒවට කියන්නේ රූප මේ හැම දෙයකටම රූප මේකත් රූපයක් මේ අවිඥානික රූපයක් මේ අවිඥානික රූප එතකොට මේ අවිඥාන රූපේ තමයි මේ රූපෙට දෙන්නේ එන්න රූප එකතු වුණා පැහැදිලිද මම මේ කියන එක වැටහෙනවද මේ රූපේ මේකට දුන්නා දැන් බත්පාන් කවුපි කියලා අපි දෙන්නේ මේ රූපෙට රූප දෙනවා ඊළඟට නාමයට නාම එකතු කරනවා මොනවාද මෙයාට අර මම මුලින් සඳහන් කළේ පුතා අම්මා කියනවා අක්කා නංගි කියන අන්න නාම ප්‍රඥප්ති නාමයට නාම එකතු වුණා මේ රූපයි නාමයි දෙක එකතු වුණොත් තමයි නැවත විඥානයට යන්නේ එහෙනම් රූපේ යථා ස්වභාවය තමන් අවබෝධ කරගත්තා නම් මේ නාම කියලා කියන්නේ චෛසික ධර්ම කියලා ප්‍රඥප්ති කියලා අවබෝධ කරගත්තා නම් නැවත භවයකට නොයන තත්වයට මේ නාම රූප තමන් ආධාර කරගෙන ලෝක ස්වභාවය දැකගෙන අවබෝධ කරගෙන සංසාර පතරෙන් කරවන්න පුළුවන්. මේක තමයි බුදුහාඳුරන්ගේ බුදු පණිවිඩය. මේ පණිවිඩේ අවබෝධ කරගත් කෙනාට තමයි කාම ඡන්දය කියන එක ෂේ කරගන්න පුළුවන්. කාමයට තියෙන කැමැත්ත. එහේ කාමයේ උපදින නොයෙක් ආකාරයක එක හැඟීම් තමයි එක දැන් මේ ඉන්න පිරිසගෙන් අපි එක්කෙනා අදහස් ගත්තොත් සමහර අය කැමති
දේ තවත් කෙනෙක් අකමැති. නේද? තමන්ගේ දරුවගේ ගති ලක්ෂණට වඩා තමන්ගේ අනිත් දරුවගේ ගති ලක්ෂණ වෙනස්. එක බඩවැල කඩන් ආපු එකට ඉපදිච්ච නිවුන් දරුවගේ අදහස් විවිධයි. වෙනස්. ඒක තමයි ස්වභාවය. ඒ නිසා සංසාරේ අපි මේ ඉපදෙමින් මැරෙමින් එන ගමන ඒ සංසාරේ අපි මේ ගිනාපු කුසල කර්ම එක එක ශක්ති ගුණ අපි අර එක එක ආත්මවල තිරිසන් ලෝකවල ප්‍රේත ලෝකවල ඒ ඉපදිච්ච ගති ලක්ෂණ තමයි නැවතවරක් ඉස්සරහට තල්ලු වෙන්නේ. නිසා ඒවා තමන් අවබෝධ කරගෙන මේ කාගේ ශක්ති ගුණ මේ ආකාරයෙන් කියලා තමන්ගේ අවබෝධයෙන් වටහාගෙන තමන්ගේ බඹයක් පමණ ලෝකේ තමන් නිවා ගන්න උත්සාහ ගනිමින් අර විසාකාව වගේ තමන්ගේ දරුවන්ට යුතුයකම් ප්‍රතිස්ථ කරනවා. ලාභ අපේක්ෂාවෙන්ද? අපේක්ෂාවක් නැහැ. එයාට ඕන නම් එයා යුතුයකම් ප්‍රතිස්ථ කරයි. මට භාග්‍යයක් තියෙනවා. එයාටත් භාග්‍යයක් තියෙන පුණ්‍ය ශක්තිය තියෙනවා. මට වයසට ගියාම මාව බලාගනි. ඒ බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. බලාපොරොත්තු තියාගෙන අපි කටයුතු කරනකොට හදිස්සියේවත් අපි අපේ හුස්ම ටික ගියොත් මොකක් හරි දෙයකින් රෝගකාරකින් හෝ වේවා අනුතුරකින් හෝ වේවා මතක් වෙන්නේ කවුද? කවුද මතක් වෙන්නේ? දරුවා. එතකොට මොකද වෙන්නේ? ඒ දරුවා කෙරේ බලාපොරොත්තුවක් තියෙනවනේ, ආදරයක් තියෙනවනේ, සෙනෙහසක් තියෙනවනේ. දරුවට ඇවිල්ලා වැහිනවා. මොකෙක් වෙලාද? එක්ක භූතියෙක් වෙලා එහෙම නැත්නම් පෙරේතෙක් වෙලා. එහෙම සිදුවීම් ඕන තරක් තියෙනවා. ඒකයි මම කිව්වේ මායාවේ වසඟේ අපි ඉන්නේ කියලා. මායෝ අපිව හැමතිස්සෙම ඒගොල්ලන්ගේ වසඟයට ගන්න බලනවා පින්වතුනි. නිසා මේක තමන් බොහොම හොඳට අවබෝධයෙන්ම තමන් වටහා ගත්තොත් මේ සැනසීම තමන්ට ලබා ගන්න පුළුවන්. මේ සැනසීම මතු කරගනිමින් නිවෙමින් දැක නිවෙමින් යන්න පුළුවන්. අර කාමච්ඡන්දය කියන එකෙන් බැහැර වෙන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා. කාමච්ඡන්ද කියන්නේ කාමයට තියෙන කැමැත්ත. ව්‍යාපාද දැන් තරහ. දැන් තරහ එනකොට දකින්න බැයිද නේ නැත්තම්. දැන් මට තරහක් ඇවිල්ලා තියෙන්නේ. මගේ දරුවා කියන සම්මුතිය දරුවා නිසා මගේ එයාගේ ක්‍රියාදාමයට මට තරහක් ඇවිල්ලා තියෙන්නේ. අර අහවල් කෙනාගේ ඒ නෑ මට ඒවා අදාළ නෑ. ඒවා ඔක්කොම එයාට බාර දෙනවා. මං ඒවා අල්ලගෙන දුක් විඳින්නේ නෑ. මං බලනවා එයාගේ වැරදි ආකල්ප නිසා මගේ හිත දූෂණය වෙනවා. මං වහා මේක සුද්ධ කරගන්න. ඔන්නෝම ඉන්න. ඔය තැන ඉන්න. ওই විදිහට ඉඳගෙන තමන්ගේ කටයුතු කරනකොට ව්‍යාපාදිශය කරගන්න. තීන මිද්‍ය කියලා කියන්නේ හැමතිස්සෙම අකුසල් මූලයන් තමන්ගේ හිතට එනකොට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඇඟට කිසිම මේකක් නෑ. අප්‍රාණික ගතියක් තියෙනවා. මලානික ගතියක් තියෙනවා. එක එක ආකාරයෙන් එක එක විදිහට තමන්ගේ සිතුවිලි ධාරාවන් එනවා. ඒ නිසා ඒ තීන මිද්‍යත් ප්‍රහාණය කරගන්න. තමන්ට එතකොට දකින්න පුළුවන්. තමන්ට දැන් කාමක හැඟීමක්ද ඇවිල්ලා තියෙන්නේ. තරහක්ද තියෙන්නේ. තීන මිද්‍යද තියෙන්නේ. ඔක්කොම තමන් දකින්න. තමන්ගේ දේවල් දකින්න තමා නේද? මම මුලින් සඳහන් කළා නේද මේ ඇතන තමන්ට ඇඟිල්ල දික් කරලා බලන්න හැමතිස්සෙම කියලා. සිහිය පිහිටුවාගෙන. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ. විසිරෙනවා පින්වතුනි. හැම මොහොතකදීම සිත විසිරීම සිද්ධ වෙනවා. මේක බලන්න ඕන. මේක ටික හොඳට පුරුදු වෙනකොට අර උද්දච්ච කුක්කුච්චේ කියන එක එන්නේ නැහැ. එනකොටම දකින්න. දොරටු පාලය ශක්තිමත්. අදි ආරක්ෂක කලාපයක් තියෙනවා මෙතන. කොහොමද? ශ්‍රද්ධාව තියෙනවා දැන්. බුදුහාමුදුරන් දේශනා කරපු බුදුහාමුදුරගේ ධර්මයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව තියෙනවා. උන්වහන්සේගේ සරණ යන ශ්‍රාවිකාවක්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං බර. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං බර. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං බර. මේක හැමතිස්සෙම මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්න නිවෙනවා. නිවෙන්න ශික්ෂාපද පහ හොඳට ආරක්ෂා කරනවා. තමාව උපමා කරගන්නවා හැම දෙයකටම. තමන්ගේ ජීවිතේට තමන් ආදරේ වගේම තමන්ගේ ජීවිතේට හානිය කරන තමන් අකමැති වගේම අන් අයගේ ජීවිතේට හානිය කරන අය අන් අය අකමැති. මේක තමන්ව උපමා කරගෙන ඒ ප්‍රාණඝාතයෙන් බැලකේ. තමන්ගේ දෙයක් තවත් කෙනෙක් හොරකම් කරන තමන් අකමැති වගේම අන් අයගේ කැමති නැහැ. නේද? ඒ කිනුත් නිදහස් වෙනවා. තමන්ගේ ප්‍රතිවෘත්තාව තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනත් කෙනෙක් වෙනත් අමුවක් සමග අනියන් සම්බන්ධකම් තමන් අකමැති නම් තමන් කල්පනා කරන්න ඕන මමත් දැන් ස්වාමි දියණියක් එහෙනම් මගේ ස්වාමි පුරුෂයාට කට ඇරලා මගේ ස්වාමි දියණිය කියලා බිරිඳ කියලා කතා කරන්න පුළුවන් විදිහට මගේ පතිවෘත්තා මම ආරක්ෂා කරගන්න ඕන. මගේ ස්වාමි දියණියට ස්වාමි පුරුෂයා කියලා
කතා කරලා පුළුවන් විදිහට මගේ ස්වාමිත්වය මං ආරක්ෂා කරනවා. දරුවන්ට අම්මා කියලා කට හැරලා කියන්න පුළුවන් විදිහට තමන්ගේ මාතෘත්වය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි පියා තමන්ගේ දරුවෝ පියා කියන තාත්තා කියන ඒ වචනේ තමන්ට වචනේ පරිසමාත්‍යෙම ඒකට සුදුසු විදිහට තමන් ක්‍රියාත්මක මෙන්න මේක තමයි ක්‍රියාත්මක කරන්න ඕන. ඊළඟට මුසාවාදා ජීවිතේ ගිය තමන් කවදාක බොරුවක් කියන්නේ නැහැ. මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක. තරහ ගන්න පරුසා වාචා කියන්නේ රළු වචන කතා කරනවා. රොස්පරුස් වචන කතා කරනවා. යක්ෂය ආරුණ්ඩනමන එහෙම කරන්නේ නේ. ඇස් රතු වෙනවා, ඇඟ වෙවුලනවා. ගහන්න යනවා, බයින්න යනවා, කොටන්න යනවා. නේද? එහෙම නේද? ඒක තමයි මේ අද මේ රටේ මෙච්චර විසම වෙලා තියෙන්නේ මේ ප්‍රතිපත්ති තුල නැති නිසා. මේක ප්‍රායෝගික ධර්මයක් නේද? එහෙනම් ඒකත් තමයි අවබෝධ කරගන්න. දැන් ඒවෙන් නිදහස් වෙනවා. පරුසා වාචා. ඊළඟට සම්ප්‍රප්පලාප. එක එක්කෙනාගේ දේවල් කතා කරනවා නේද? දැන් නිකන් ඉඳලා අර කොච්චර වටින කියන කාලයක්ද මේක. ඔය වටිනා කාලේ එක එක්කෙනාගේ දේවල් කතා කරන්නේ නැතුව තමන් පිළිබඳව හොයන්න. හොඳට ඒ කාලේ එකතු කරගෙන තමන් එකතු වෙලා සාකච්ඡාවක් කරන ධර්මයේ පිළිබඳව කොච්චර වටිනවද? ඔය නාට්‍ය බලන්න කොච්චර ඉන්නවද මේ ඇත්ත නේද? දැන් වෙලාව හරි. වෙලාව බල තමයි නාට්‍ය මේක බලන්නේ. වෙලාව හරි. දැන් අර කතාව තියෙනවා. ඒ කතාවට දැන් ගිහිල්ලා මේක. අය මෙහෙ තිබුණට දුරන් ගමන් ඒක චර ගිහිල්ලා. එහෙම නේද? ඔන්න වැරදිච්ච තැන පින්ගුතුනි. ඔක తాවකාලිකයි නේද? දැන් මේක කොච්චර සදාකාලිකද? මේ කොච්චර සැනසීමක්ද? අපි අකුසල් වලින් වැළකෙනවා නේද මේකේ? නේද? කුසල් මූලයන්ගෙන් වැළකෙනවා. ඊළඟට පිසුනා වාචා. කොච්චර දේවල් අපි කතා කරනවද මේක? ඊළඟට මේක ඇති වෙන්නේ මොකක් නිසාද? ලෝභ, ද්වේෂ, මෝහ. හිතෙන් ඇති වෙන්නේ. මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ කෙලෙස් මාර, ස්කන්ධ මාර, අபிසංකර මාර, මච්චු මාර, දේව පුත්‍ර මාර කියලා පස් දෙනෙක් ඉන්නවා. ඒක විග්‍රහ කරන්න වෙලාවක් නෙමේ. ඒ නිසා මේ පස් දෙනාම අපට එකටම අපිව තොණ්ඩුවට හසු කරගෙන ඒගොල්ලන්ගේ ග්‍රහණයට හසු කරගන්න බලනවා. නිසා මේවට අහු නොවි මේ ඕගයන්ට තමන් ගොදුරු නොවි මේ ඕග ජය ගන්න කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිද්‍යාව ඕග ජය අරගෙන තමන්ගේ ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්සාත්මේ වටිනාකම අවබෝධ කරගෙන අර විචිකිච්ඡාව කියන එකෙන් බැහැර වෙන්න උත්සාහයක් ගන්න. බොහොම සියුම් වෙනවා. දිනදින ස්වාම පුරුෂයා සැක දෙනවා. ඒ සැක උපද්දවනවා. එක එක ආකාරයෙන්. තමන්ගේ සහෝදරයා සැකයි. එක එක ආකාරයෙන් මොන හරි තමන්ගේ සම්මත ලෝකේ ඒ යම් කටයුත්තක් වෙනකොට ඒකට දැන් තමන්ගේ දෙයක් අපි නැති වුණා. මොකක් හරි ගියා. මුදලක් තිබ්බා මෙතන ගෙනල්ලා ගියා. කියනකොට දැන් ඕක දැක්ක කවුරු හරි කෙනෙක්. ඊට පස්සේ දැන් ඕක හොයනවා. හම්බුන්නේ නැහැ. ඒ තමයි මේක ගන්න. එයා අරගෙන නැහැ. ඒක වෙනත් මොකක් හරි අරයා තමයි ගන්න ඇත්තේ. අන්න විචිකිච්ඡා. කොහොම එක ෂණයකින් එනවා. මේවා එතකොට එන මොහොතේදී දැන් මගේ හිතට ඇවිල්ලා තියෙන විචිකිච්ඡාවක්. ඒක ප්‍රහාණය කරන්න අයිති තියෙන කාටද? ඒක ප්‍රහාණය කරන්න පුළුවන් කාටද? මන්ටමයි. මොකද තමන්ට ඇඟිල්ල දික් කරනවා. ඒ නිසා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්දත විචිකිච්ඡා කියන මේ පහසයි කරොත් පින්තුනි කඩයිමක් පසුතලා. සංසාරේ තරණය කරන ඕගේ අපි තරණය කරලා තියෙනවා. සතර අපායට අපි වැටෙන්නේ. කැමතිද සතර අපායට නොවැටී සිටින්න? කැමතිද? සතර අපායට නොවැටී සිටින්න කැමතිද? කැමති. එහෙනම් මොකද්ද කරන්න ඕන? මේ පිළිවත් අනුගමනය කරන්න. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕන. പ്രേත ලෝකෙට වැටෙන්නේ, තිරිසන් ලෝකෙට වැටෙන්නේ, අසුර ලෝකෙට වැටෙන්නේ, නිරයට යන්නේ. කොච්චර වටිනවද කියන්නේ? සංයෝජන ධර්ම 10ක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බස පරාමාස, කාමරාග, පටිඝය, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. මේ 10න්
තුනක් මේ ඇතුෂේ කරගන්න පුළුවන් මේ ඇත්තන්ට මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වුණොත් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා මේ සංයෝජන ධර්ම තුන ෂේ කරගෙන සසර බය දැකලා සසර කතරින් ඈතරවන්න මේ දහම් ඖෂධය අමාවැස්සක් වේවා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසෙනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හැම දිනාටම දෙවියන්ට නිජ ඥාතීන්ට හේතු වාසනා වේවා. හොඳයි. දැන් අපි ළඟ තියෙනවා නොනැසෙන ධනයක්. තියෙනව නේද? දැන් අපි මේක අනුමෝදන් කරනවා. කාටද අනුමෝදන් කරන්නේ? මේ අය වගේම තවත් පිරිසක් බණ ඇහුවා. සදේවලවට අධිපති සක්‍රදේන්දන් වහන්සේ, දසරාඩ විරුඩ විරූපාක්ෂ වෛස්සර සතරවරන් දිරිහාමුදුරුවෝ, එවාගේම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්පයන් වහන්සේලා, එවාගේම මහා විෂ්ණු, ශ්‍රී සුමන සමන්, ශ්‍රී විභීෂණ, කතරගම, ගම්බාර, බලකාර, නම්කාර, අහංකාර, ගම්බාර දේවතාවුන් වහන්සේ, සිද්ධ පත්තිනි දෙවි දේවතාවුන් වහන්සේ, ඊශ්වර ගණපති ආදී පින් කැමැති පාරමිතා දම් පුරන්නා වූ සියලුම දිව්‍ය සමූහයා මෙන් සියලුම බෝධිසත්වරුන් වහන්සේලා, භූමාතු දේවතාවුන් වහන්සේලා, වෘක්ෂ දේවතාවුන් වහන්සේලා, අටමස්ථාන, පොළොත්ථාන, සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන, ඒ වගේම සියලු ගම් නියම්ගම් වනපෙත් භූමි තටාක ආරක්ෂා කරගෙන වැඩ වාසස්ථාන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා, බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා, දිව්‍ය ඇසීසුරු බ්‍රහ්මය ඇසීසුරු වර්ධනය කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය. ඒ වගේම තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු අවුරුද්දකට පෙර මීට PH රොෂාන් ඉන්දික අවුරුදු 30ද 57 අවුරුදු 37ක් ආයු වින්දනය කරලා හදිසියේ අනුතරකට භාජනය නේද? ඔව්. රෝගාතුර වෙලා ඒ අසනීප තත්ත්වෙන් පසු වෙලා ඒ පින්වත් මහත්මා ජන්මාන්තරගත වුණා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ ඇත්තන්ගේ නමින් මේ ගිය පිරිස ඉන්න පුළුවන් සිහිපත් කරගන්නේ අය. ඒ වගේම පින්වතුනි, ඔබ අපි හැමදෙනා මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක් මේ. මේ සංසාරේ එන ගමනේදී අපට මව් වෙච්ච, පියා වෙච්ච, සහෝදරය වෙච්ච, ඥාතිවිරු වෙච්ච ඇත්ත යම් සසර අතගරක් නිසා දුගතිගාමී ස්ථානයක පින් බලාපොරොත්තු තිබෙනවා. එහෙම සිටින නම් දුගතිගාමී ස්ථානයක ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ආත්ම භාවය සුඛී සුවපත් භාවයට පත් කරගනිත්වා. සැප ඇති ස්ථානික උප්පත්ති ලබා ඒ සැපේ වඩාත් වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය. හොඳයි, මේ පින්වත් පිරිස ධර්ම දානමය පින්කම සිද්ධ කරලා අට පරික්කාර පූජා කරලා දහම් පඬුරුත් පූජා කළා. මේ සියලු කුසල සම්භාරයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගනිත්වා, කෙලවර නිවන් අවබෝධ කරගනිත්වා කියලා
පින් අනුමෝදන් කරන්න ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා එත්තාවචාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ නාගානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම අපේ PH රොෂාන් ඉන්දික පින්වත් අපේ මහත්මයා මේ පරලෝකෙilla අවුරුද්දක් වෙනවා. ඒ පින්වත් මහත්මයා ඇතුළු අනිකුත් මේ ඇත්තන්ගේ කුල පරම්පරාවේ වර්ග පරම්පරාවේ මීගිය හැමදෙනාම අපි සිහිපත් කළා. ඒ සියලුම මීගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා සැපෙන් සැපයටපත් වෙත්වා දුක ඇති ස්ථානික උපත්තුන දුකින් අත මිදේවා සැපයටපත් වෙත්වා කෙලවර උතුම් අමහමහ නිවනින් සැනසීම ලබා ගන්න උපදින ආත්මයක් පාසා අංග සම්පූර්ණ මනුස්ස ආත්ම ලෝකපත්‍ය ලබා සසර බය දෙක සසර කතරින් එතරවන් මේ ප්‍රායෝගික ධහම තුල නිරතුරුවම ක්‍රියාත්මක වෙන මේ පින් සියසිතින් කරගත්තා සමාන අනුමෝදන් කර ගනිත්වා කියලා හිතාගෙන පින් අනුමෝදන් කරන් ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම සුඛීව ජීවත් වෙන මේ හැම දිනමත් සම්මත ලෝකයේ කරන කින රැකිරක්ෂාවල් නැත්නම් ව්‍යාපාර කටයුතු නැත්නම් ගොවිතැන්පත් කටයුතු නැත්නම් දරුවන් සිටුනම් අධ්‍යාපන කටයුතු කරන ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු තත්ත්වයටපත් කරගන්න. ඒ වගේම ඉදිරි අනාගතයේ තමන් යම් කිසි යහපත් දේවල් ඉලක්ක කරගෙන සිටින සියල්ලක්ම සිෂ්ඨ සිද්ධ කරගන්න මෙම උදාාරතර කුසල සම්භාරයේ මෙලවදීම මහත්ඵල මහානිසංසයක් වෙත්වා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිවෙත මේ ආකාරයෙන් ප්‍රායෝගිකව අනුගමනය කිරීමට ලෝකෝත්තර ආර්ය ශ්‍රාන්ත මාර්ගයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප තුල සිට පිහිටුවා ගනිමින් සම්මා වාචා තුල සිට ක්‍රියාත්මක කර ගනිමින් සමා හිතක් ඇති කරගෙන තමන්ගේ ඒ සිත කය වචන තුන්දර හැම දිනාටම හිතසුව පිණිස කටයුතු කරන උත්සාහ ගනිමින් මේ සසර කතරින් එතරවන උතුම් බුදු පිළිවෙත හැම ඉරියව්වකදීම ප්‍රායෝගිකව අනුගමනය කරමින් ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසෙනහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ට බ්‍රහ්ම රාජයන් වහන්සේලාට මියගිය ඔබ නමින් ඔබ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. හොඳයි. අභිවාදන සීලිච්ඡ නිච්ඡං මච්ඡාපචායිනෝ